අයබෝවන් දෙස්මේටයි. කොළඹ 4 සාන්ත පීතර විදුහලේ මීගමු ශාඛාවේ 10 වන ශ්‍රේණියේ කතෝලික ධර්ම විෂයට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ අපේ විෂය මාලාවේ 3 වන තේමාව වන විශ්වාසයේ ජීවිතයට ශක්තිය කියන තේමාව. එතකොට අප කතා කරන්නේ ප්‍රසාද නිදහන පිළිබඳව. 10 වන ශ්‍රේණියේ මේ තේමාව තුළින් පාඩම් 4කින් ඔබට ගෙනෙන්නේ දිව්‍ය සප්‍රසාද වහන්සේ කියන ප්‍රසාද නිධානය පිළිබඳව. ඊට ප්‍රථමයෙන් අපි අවබෝධයක් ගන්න ඕනේ ප්‍රසාද නිධානයක් කියන්නේ මොනවද කියලා. ප්‍රසාද නිධානය කියලා කියන්නේ උත්තාන වැඩ සිටින ක්‍රිස්තුස් වහන්සේ සම්මුඛ වීම සඳහා ඇතුළතින් අප වෙත දානය කරනු ලබන දේව වරප්‍රසාද පිටස්තර වශයෙන් සලකුණු කරන අයුරින් ක්‍රිස්තුස් වහන්සේ විසින් ස්ථාපිත කර ඇති ප්‍රසාද නිධාන එවත් පිළිවෙල. මහෝපදේශ 136 වෙනි වගන්තියේ ප්‍රසාද නිධාන පිළිබඳව එලෙස සඳහන් වෙනවා. ප්‍රසාද නිධාන 7ක් තිබෙනවා. ප්‍රසාද ස්නාපනය, සමග වීමේ සන්දානය, දිව්‍ය සප්‍රසාදය, අභිවෘද්ධි ආලේපය, රෝගීන්ගේ ආලේපය, පූජාත්තරය හා ආශිර්වාද කාර බන්ධනය. ප්‍රසාද නිධාන වර්ගීකරණය කිරීමේදී ආරම්භක දේව ප්‍රසාද නිධාන ගණයට ප්‍රසාද ස්නාපනය, දිව්‍ය සප්‍රසාදය, අභිවෘද්ධි ආලේපය කියන දේව ප්‍රසාද නිධාන, ස්වදානීය දේව ප්‍රසාද නිධාන ගණයට සමගීමේ ප්‍රසාද නිධානයක්, රෝගීන්ගේ ආලේපයේ ප්‍රසාද නිධානයක්, ජනතා සේවය සඳහා වූ ප්‍රසාද නිධාන ගණයට පූජාත්වරය හා ආශිර්වාද කාර බන්ධනය යන ප්‍රසාද නිධාන ඇතුළත් කිරීමට පුළුවන්. අපි කතා කරන්නේ අද දුවේ පුතේ 12 වෙනි පාඩම වන දිව්‍ය සප්‍රසාද වහන්සේ පිළිබඳව. දිව්‍ය සප්‍රසාද වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ මෙලොවින් සමුගැනීමට පෙර අපහා සදහටම සිටිනු සඳහා මහා බ්‍රහස්පතින්දා අන්තිම රාත්‍රී භෝජන අවස්ථාවේදී දිව්‍ය සප්‍රසාද වහන්සේ ස්ථාපිත කළසේක. එනම් ක්‍රිස්තුස් වහන්සේ දිව්‍ය සප්‍රසාද වහන්සේ ස්ථාපිත කරන්නේ මහා බ්‍රහස්පතින්දා අන්තිම රාත්‍රී භෝජන අවස්ථාවේදී. තවදුරටත් වහන්සේ සිහි කරනුවස් නැවත නැවතේ සිදු කරන ලෙස තම අපෝස්තලවරුන්ට නියම කළසේක. දේව පූජා තුලින් එම පිළිවෙත ලෝකයේ අවසානයේ දක්වා අඛණ්ඩව සිදු කරන ලබනවා. දිව්‍ය සප්‍රසාදය තුළ ක්‍රිස්තුස් වහන්සේ ජීවමානව වැඩ සිටිනවා. කතෝලික ජනවන්දනාවේ කේන්ද්‍ර ස්ථානය මෙන් අග්‍රස්ථානය වන්නේ දිව්‍ය සප්‍රසාද වහන්සේ. ඒ ජීවමාන ක්‍රිස්තුස් වහන්සේ දිව්‍ය සප්‍රසාදය තුළ වැඩ සිටින නිසා. ඒ නිසා දිව්‍ය සප්‍රසාද වහන්සේ අප හඳුන්වන්නේ ප්‍රසාද නිධානයන්ගේ ප්‍රසාද නිධානය. එහෙම නැත්නම් ප්‍රසාද නිධානයන්හි මුදුන් මල් කඩ ලෙස. දේව පූජාව තුළ දේවයන් වහන්සේට යාගවලින් දිව්‍ය සප්‍රසාද වහන්සේ අපගේ ආත්මීය භෝජනය වෙමින් අප පෝෂණය කරනවා. දිව්‍ය සප්‍රසාදීය ලක්ෂණ පිළිබඳව අපි සාකච්ඡාවට බඳුන් කරමු. දිව්‍ය සප්‍රසාදීය ලක්ෂණ. දිව්‍ය සප්‍රසාදීය ලක්ෂණ අතර පළමුවන ලක්ෂණය තමයි දිව්‍ය සප්‍රසාද වහන්සේ දේව ප්‍රසාද නිධානය. දිව්‍ය සප්‍රසාද වහන්සේ මහා බ්‍රහස්පතින්දා දින ක්‍රිස්තුස් වහන්සේ විසින් ස්ථාපිත කරන ලද ජීවමාන ක්‍රිස්තුස් වහන්සේ වැඩ සිටින අනවි දේව ප්‍රසාද නිධාන ලෙස අපට හඳුන්වන්න පුළුවන්. ඊළඟට දිව්‍ය සප්‍රසාද වහන්සේ භෝජනය. සුදෝ බයිබලයේ ජොහාන් සුභාරංචියේ මෙලෙස සඳහන් වෙනවා යමෙක් මාගේ මාංශ අනුභව කරන්නේද මාගේ රුධිරය පානය කරන්නේද ඔහුට සදාතන ජීවනය ඇත. තවද මම ඔහු අන්තිම දවසේදී උත්ථාන කරන්නේ. මන්ද මාගේ මාංශය සැබෑ භෝජනය වේ. මාගේ රුධිරය සැබෑ පානය වේ. මාගේ මාංශ අනුභව කරන මාගේ රුධිරය පානය කරන තැනදී
මා තුල ජීවත් වන්නේ මමද ඔහු තුල ජීවත් වන්නේ. ජොහාන් සුභාරංචියේ මෙලෙස සඳහන් වෙනවා. මෙතනදී මේ මාංශය හා රුධිරය යනුවෙන් අදහස් කරන්නේ සක්‍රමේතු ආකාරයෙන් අප ලබන දිව්‍ය සප්‍රසාද වහන්සේ. එහෙනම් දිව්‍ය සප්‍රසාද වහන්සේ කියන්නේ එක්තරා ආකාරයක ආත්මික භෝජනයක්. දිව්‍ය සප්‍රසාද වහන්සේ යාගයක්. උන්වහන්සේ රොටි ගෙන තුති පුදා ඒවා කඩා ඔවුන්ටදී ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරය මේ මා සිහි කිරීම පිණිස මෙය කරන්නයි වදාළසේක. එලෙසම භෝජනයෙන් පසු කුසලානදී මේ කුසලාන ඔබ උදෙසා වකුරුණු ලබන මාගේ රුධිරයෙන් කළ නව ගිවිසුමය. මෙතනදී අපිට පැහැදිලිව සඳහන් වෙනවා උන්වහන්සේ කියනවා මා සිහි කිරීම පිණිස මෙය සිදු කරයි. ඒ වගේම ඔබ උදෙසා වගුරුණු ලබන මාගේ රුධිරයෙන් කළ නව ගිවිසුම. අතීතයේදී මේ යාග විදිහට ඔප්පු කරේ බැටළුවෙක්ව, ගවයෙක්ව, එළුවෙක්ව, එහෙම නැත්නම් දාන්නේ ඒ වගේ දේවල් තමයි පුරාණ ගිවිසුමේදී යාගයක් විදිහට භාවිත වුණේ. නමුත් නව ගිවිසුමේදී ක්‍රිස්තුස් වහන්සේව තම ජීවිතේ යාගයක් ලෙස ඔප්පු කිරීම දිව්‍ය සම්ප්‍රසාදීය ලක්ෂණයක් විදිහට අපිට දැක ගන්නට පුළුවන්. ඊළඟට මේ දිව්‍ය සම්ප්‍රසාද වහන්සේ කියලා කියන්නේ ගිවිසුම. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලාන දරගෙන මේ කුසලාන මාගේ රුධිරයෙන් පිහිටවන නව ගිවිසුමේ. ජර්මනිය දිව්‍ය ප්‍රසාදතුමා කතා කරන මේ නව ගිවිසුම ක්‍රිස්තුස් වහන්සේ. කොරින්ති ලිපියේ තවදුරටත් ඒ සඳහන් වෙනවා යම් පමණ වර ඔබ පානය කරන්නේද එපමණ වර මා සිහි කිරීම පිණිස මේ කරන්නයි පදාළසේක. පුරාණ ගිවිසුමේ හැටියට ගිවිසුමක් සංකේතවත් කරන්නේ රුධිරය. අපි දන්නවා සීනායි ගිවිසුම සංකේතවත් කරා එහෙම නැත්නම් සීනායි ගිවිසුම ස්ථාපිත කිරීමේදී බැටළුවෙකු මරා බැටළුවාගේ රුධිරය අරන් ජනතාවගේ හිස මත මෝසස්තුමා ඇතුළු පිරිස එහෙම නැත්නම් මෝසස් ආරෝන් ඇතුළු පිරිස ජනතාවගේ හිස මත එම රුධිරය ඉස්වුවා. ක්‍රිස්තුස් වහන්සේ තම ජීවිතය යාගයක් බවට පත් කරමින් රුධිරය හෙළලා මේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය තුළින් නව ගිවිසුමක් ස්ථාපිත කරා. ඒ පිළිබඳව තමයි මෙලෙස සඳහන් වන්නේ. එනම් මේ දිව්‍ය සම්ප්‍රසාද වහන්සේ කියලා කියන්නේ ගිවිසුමක්. දිව්‍ය සම්ප්‍රසාද වහන්සේ ස්තුති කිරීම. උන්වහන්සේ කුසලානයක් ගනිමින් තුති පුදා මේගෙන ඔබ හතදී බෙදා ගන්න. තුති පුදා. උන්වහන්සේ රොටිගෙන තුති පුදා ඒවා කඩා ඔවුන්ටදී ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරය මෙය මා සිහි පිණිස මේ සිදු කරනවා. දැන් ක්‍රිස්තුස් වහන්සේ රොටිගෙන ඒ කඩන්න පෙර හැමතිස්සෙම තුති පිදීමක් දෙවියන් වහන්සේට කරා. එහෙනම් දිව්‍ය සම්ප්‍රසාද වහන්සේ කියලා කියන්නේ තුති පිදීම. ඒ විතරක් නෙමෙයි දිව්‍ය සම්ප්‍රසාද වහන්සේ පරිශ්‍රමණයක් නැත්නම් සිහි කිරීම. ස්තුති කොට කඩා මේ ඔබ උදෙසා දෙන මාගේ ශරීරය මා සිහි කිරීම පිණිස මේ කරන්නයි වදාළසේ. දිව්‍ය සම්ප්‍රසාද වහන්සේගේ භෝජනයේ දිව්‍ය සම්ප්‍රසාදයේ භෝජනයේ පාමුකාර වන සියලු දෙනා ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වෙනවා. ක්‍රිස්තුස් වහන්සේද ඔවුන් තුල සදාටම ජීවත් වෙනසේ. එකම ක්‍රිස්තුස් වහන්සේව ලබා ගන්න අපි සියලු දෙනා එකම ශරීරයක් බවට පත් වෙනවා. එකම ශරීරය සුද්ධාත්මික ක්‍රිස්තු දෙක. එනම් සුද්ධ වූ සභාව. එයින් ඔවුන් වහන්සේමෙන් කැරෙන්නට, බිඳෙන්නට, බයවන්නට සූදානම් වීම අපගේ වගකීම. පරාර්ථකාමීව එකිනෙකාගේ යහපත සඳහා, පොදු යහපත සඳහා, සුද්ධ වූ සභාවේ අභිවෘද්ධිය සඳහා අවංකව වෙන්සීම හා වැයවීම අපගේ යුතුයකම වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ අප සියල්ලන් වෙනුවෙන්
පුදකඩ ජීවිතයගේ ඉදිරියට ගෙන යාමට හවුල්කරුවන් විය යුත්තේ. දිව පූජාව සඳහා නවගිවිසුමේ භාවිතා කළ නම් අපි දන්නවා දිව පූජාව නැත්නම් Holy Eucharist. නවගිවිසුමේ සඳහන් වෙනවා ඕප කැඩීම. එවිට ඔහුද මගදී තමන්ට සිදු කාරණා සහ රොටි කැඩීමේද ඔවුන්ට උන්වහන්සේ ප්‍රකාශ වූ හැටිද පැවසූහ. ක්‍රියාපදයේ සඳහන් වෙනවා ඔහු ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමේද සහභාගීකමේද රොටි කැඩීමේද යාඥාවේදී නිරතව කාර්යගත කළහ. එහෙනම් මේ රොටි කැඩීම කියලා නවගිවිසුමේ සඳහන් වෙන්නේ නැත්නම් මේ පූප කැඩීම කියලා නවගිවිසුමේ සඳහන් වෙන්නේ දිව පූජාව පිළිබඳවයි. ස්වාමීන් වහන්සේගේ රාත්‍රී භෝජනය කොරින්තුවරුන් ලියන ලද පළමු වන පසුනේ 11 වන වගන්තියේ 20 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තිය සඳහන් වෙනවා ඔබ සභාවක් වශයෙන් එක්රැස් වන විට සමිඳුන් වහන්සේගේ රාත්‍රී භෝජනයේ වැළඳීම සිදු නොවේ. මේ සමිඳුන් වහන්සේගේ රාත්‍රී භෝජනයේ ලෙස දිය පූජාව නවගිවිසුමේ සඳහන් කර තිබෙනවා. නව පාස්කු මංගල්‍යය පුරාණ ගිවිසුමේ පාස්කු මංගල්‍යය කියලා කියන්නේ මිසරයේ සිටපු ඊශ්‍රායල් ජනතාව වහල්කමින් මිදලා පොරොන්දු දේශයේ කරා පැමිණීමේ සිහි කිරීම සඳහා සිදු කරන මංගල්‍යය. නව ගිවිසුමේදී පාස්කු මංගල්‍යය කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීම මරණය සහ උත්ථානය යන සිදුවීම් අප සිහි කරන මොහොතට අපි කියනවා නව පාස්කු මංගල්‍යය කියලා. එබැවින් පැරණි මුහුන් වලින්වත් ඊර්ෂ්‍යාව සහ දුෂ්ටකම නැමැති මුහුන් වලින්වත් නොව අවංකකමද සත්‍යද නැමැති මුහුන් රොටියෙන් පාස්කු මංගල්‍යය පවත්වනවා. කොරින්තිවරුන්ට ලියන පළමුවන හස්වනේ 5 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තියේ සුදෝ පාවුලතුමන් නව පාස්කු මංගල්‍යය ලෙස දිව පූජාව හඳුන්වා දී තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සහභාගීකම අප ආශිර්වාද කුසලානිගෙන ආශිර්වාද කරන විට ඉන් අදහස් වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයේ සහභාගීකම නොවේ. සුදෝ පාවුලතුමාම ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයේ සහභාගීකම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සහභාගීකම ලෙස දිව පූජාව හඳුන්වා තිබෙනවා. දිවස ප්‍රසාදයේ වහන්සේ පිළිබඳව පූර්ණ සැලකුම. ක්‍රිස්තුස් වහන්සේ දිවස ප්‍රසාද වහන්සේ ස්ථාපිත කිරීමට පෙර සුදෝ බයිබලයේ සඳහන් වන දිව්‍ය සම්ප්‍රසාදීය පූර්ව සැලකුණ මොනවාද? පළමුවන සැලකුණ තමයි මෙල්කිසෙදෙක්ගේ යාගය. සාලම් නුවර පූජකයෙකු වුණු එහෙම නැත්නම් සාලම් නුවර රජ වුණු මෙල්කිසෙදෙක් තමයි ප්‍රථම වරට පූප හා මිදුසගෙන දෙවියන් වහන්සේට ඔප්පු කිරීම පිළිබඳව සඳහන් වන්නේ. එතකොට මෙල්කිසෙදෙක් තමයි සුදු බයිබලයේ සඳහන් වන පළමු පූජකවරයා වන්නේ. මන්නා භෝජනය. ඊශ්‍රායල් ජනතාව මිසරයේ වහල්කමින් මිදිලා පොරොන් දේශයේ කරා එන ගමනේදී දෙවියන් වහන්සේ මන්නා භෝජනයෙන් ඔවුන් පෝෂණය කළා. මෙයක් දිවස ප්‍රසාද වහන්සේ පිළිබඳව පූර්ව සලකුණක් විදිහට අපිට ගන්න පුළුවන්. නොමුන් පොප අනුභවයෙන් හා කුසලානෙන් පානය කිරීම. ඊජිප්තයේ වහල්කමින් මිදී නික්මය යන රාත්‍රියේ කඩිනමින් පිටත් වූ ඊශ්‍රායල් ජනතාව මේ සිහි කිරීම උදෙසා අවුරුදු පතා පාස්කු භෝජනය පැවැත්වීමේදී ඊශ්‍රායල් ජනතාව විසින් නොමුන් පොප අනුභව කර කුසලානෙන් පානය කර. මෙය දිවස ප්‍රසාදයේ පූර්ව සලකුණක් විදිහට සුදු බයිබලයේ තුලින් අපට දක්වන්න පුළුවන්. නවගිවිසුමේ දිවස ප්‍රසාදයේ පිළිබඳව සඳහන් වන වැදගත්ම පූර්ව සලකුණ තමයි 5000කට කෑම දීමේ ප්‍රාතිහාර්යම නැත්නම් පූප වැඩි කිරීමේ ප්‍රාතිහාර්යය. මේ ප්‍රාතිහාර්යය සුභාරංචි කතුවරුන් 4 දෙනාම සඳහන් කර තිබෙනවා. දිව පූජාවේ මෙහි දක්වන ඇති මූලික ලක්ෂණයක් දැක්වෙනවා. ඒ තමයි යේසුස් වහන්සේ රොටි කින්න තුති පුදා ඒ කඩා බෙදා දුන්සේ.
දෙස්වංශික දේශනා අසන්න පිරිස රැස් වේ සිටිනවා. ඔවුන්ට කන්නට දෙයක් නැහැ. රොටි පහ තිබෙනවා. ඒවා රැගෙන උන්වහන්සේ යාඥා කරලා තුතිපොද කඩා බෙදා දෙනවා. එතකොට මේ ඌප වැඩි කිරීමේ ප්‍රතිහාරය තුලින් එතන රැස් වෙලා සිටපු හැමෝටම උන්වහන්සේ ආහාර ලබා දෙනවා. මෙය වැදගත්ම ප්‍රතිහාරයක් විදිහට තමයි සුභාරංචි කතුවරුන් සඳහන් කර තිබෙන්නේ. ජීවනදායක භෝජනය පිළිබඳ ඉගැන්වීම. ජේසුස් වහන්සේ සුදු ජොහාන් සුභාරංචියේ සඳහන් කරනවා ජීවනදායක භෝජනය පිළිබඳව ඉගැන්වීම. ජීවනදායක ආහාරය මමයි. මා වෙත පැමිණෙන යමෙක් වේද ඔහුට සාගිනි නොවන්නේ. මාව දහන යමෙක් වේද ඔහුට කිසි කලක පිපාසය නොවන්නේ. එනම් මෙලෙස මේ ජීවනදායක ආහාරය මේ පානය තමයි අපි අද සක්‍රමේන්තු ආකාරයෙන් ලබා ගන්නා දිව්‍ය සප්‍රසාද වහන්සේ. දිව්‍ය සප්‍රසාද වහන්සේ තුළ ක්‍රිස්තුස් වහන්සේ ජීවමාන වැඩ සිටිනසේ. ඒ පිළිබඳව සභා ඉතිහාසය තුළ බොහෝ සිදුවීම් අපිට දැක ගන්නට පුළුවන්. ඒ අතර පළවෙනි සිදුවීම තමයි ලංචියානෝ නුවර සිදුවුණු දිව්‍ය සප්‍රසාද ප්‍රාතිහාර්යය. ලංචියානෝ නුවර ක්‍රිස්තු වර්ෂ 800 දී පමණ ඉතාලියේ ලංචියානෝ නුවර ශුද්ධ වූ ලෙගොනේෂියන් මුනිතුමාට කැප කරන ලද කුඩා දෙව් මැදුරක සේවය කළ එක්තරා සිරියානු ජාතික තාපස පියතුමේ දේව පූජා පවත්වන විටදී මේ පූප සහ මිදිවුෂවල ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයට සැබවින්ම හැරෙනවාද යන්න ඔහු සැක කළා. දිනක් එතුමා දේව පූජාවේ දිව්‍ය නමස්කාර මොහොතේදී මේ පූපේ හා මිදිවුෂ මස් කැබැල්ලක් හා රුධිරයේ බවට පත් වුණා. එම මස් කැබැල්ල හා රුධිරය ලංචියානු නුවර විශේෂ දිව්‍ය සප්‍රසාද කරඬුවකට තැන්පත් කර තිබෙනවා. වර්තමානයේ දක්වා මේ ප්‍රාතිහාර්ය අපිට දැක ගන්නට පුළුවන්. 1574 හා 1970 දී මෙම මස් කැබැල්ල හා රුධිරය පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ සිදු කළා. මෙහිදී අනාවරණය වුණේ එම මස් කැබැල්ල මිනිස් හදවතකින්ගත් මස් කැබැල්ල බවත් එහි රුධිර ගණය AB පොසිටිව් බව. ශතවර්ෂ 12කට පසු මේ ක්‍රිස්තු වර්ෂ 800 දී සිදු වුණු ප්‍රාතිහාර්යයේ පරිසර මේ දිවස ප්‍රසිද්ධ වහන්සේ පරිසරයට නිරාවරණය තිබුණත් මේ මස් කැබැල්ලවත් මේ රුධිරයවත් නරක් වෙලා නැහැ. තවද ශරීරයෙන් ඉවතට ගත් විට රුධිරේ ප්‍රෝටීන් හා khනිජ පවතින්නේ එක වේලාවකට පමණක් වන නමුත් මෙම රුධිරයේ ඇති ප්‍රෝටීන් හා khනිජ ඉවත් නොවි දිගටම පවතිනවා. 1978 නාසා ආයතනයේ ටියුරින් නුවර පිහිටි ශ්‍රී සළුව පිළිබඳ පරීක්ෂණයක් සිදු කළා. එෙහිදී අනාවරණය වූයේ ශ්‍රී සළුවේ තැන්පත් වී ඇති රුධිර ගණය AB පොසිටිව් කියලා. ඉතින් මේ ටියුරින් නුවර ශ්‍රී සළුවේ ලංචියානු නුවර දිව්‍ය සප්‍රසාදයේ එකම ලේ වර්ගයක් තිබීම වැදගත් අනාවරණයක් වෙනවා. ඉතින් ආදර දුව පුතේ ඒ ප්‍රාතිහාර්ය පිළිබඳ වැඩ දුර තොරතුරු අපි මේ වීඩියෝ එකෙන් නරඹමු. ආයිබුවන් මම මද ජෙනිකා මම දුටුව රූපවාහිනී කතාවක් මම පුදුම වුණා ඒ ගැන. ඒ කතාව අප ස්වාමින් වහන්සේ ගැන කියන කතාවක්. ඒක විශේෂ සක්‍රමේන්තුවක්. අතිශ්‍රේෂ්ඨයි ඒ කතෝලිකයන්ට. එනම් ඇත්තටම දිව්‍ය සප්‍රසාද වහන්සේ ගැනයි. අපි ඒක දැනගන්න ඕන.
අපි උන්වහන්සේව ලබා ගන්න ඕන ආත්ම විශ්වාසයකින්. අපි ඒක තේරුම් ගන්න ඕන. අපේ විශ්වාසයත් තව තවත් වැඩි වෙන්න ඕන. විශ්වාසය කියන එක සත්‍යයක්. ගැඹුරින්ම. දන්නවද? බොබ් සහ පෙනීලෝඩ් කියන දෙන්න ලොකු සේවයක් කළා. ඔවුන් දෙදෙනා සෑම රටකම පාහේ සංචාරය කළා. ඔවුන්ගේ සිදු ප්‍රාතිහාර්යයන් ගැන වාර්තා වැඩසටහන් ඉදිරිපත් කරන්න. මොනවද මේ ප්‍රාතිහාර්යයන්? හොඳයි. දැන් ඔබටම බලන්න පුළුවන්. මම ස්වර්ගයෙන් පහළ වූ ජීවනදායක පූපේ වෙමි. මේ අනුභව කරන කිසිවෙකු සිටී නම් ඔහු සදා කල්හිම ජීවත් වන්නේය. මා දෙන පූපය ලෝකේ ජීවනය සඳහා දෙන මාගේ මාංශයයි. කාලාන්තරයක් මුළුල්ලේ ශුද්ධ වූ සභාව ජේසුන් වහන්සේ තම ශ්‍රාවකයන්ට වදාළ නියෝගය එලෙසින්ම ඉටු කළා. මේ ඔවුන්ට අනුභව කිරීමට සලස්වන්න. ඒ ලෝක ඉතිහාසයේ පුරා ස්වාමින් වහන්සේ සමරමින් උන්වහන්සේ වෙත පුදන අති උත්කර්ෂවත් පූජ්‍ය උපහාරයක්. ජේසුන් වහන්සේගේ මරණයේ හා උත්ථානයේ මහිමය ප්‍රාතිහාර්ය මගින් සැමට තහවුරු කරන්නයි අපි දෙවියන් වහන්සේට ඇයද සිටිමු. දිව්‍ය පූපේ තුල ජේසුස් සමිදානන් වැඩ සිටීමේ සිද්ධාන්තය ඇත්තෙන්ම පුදුම වීමට කරුණක් නොවේ. ඒ අපේ විශ්වාසයයි. එහෙත් මේ සිදුවන ප්‍රාතිහාර්යයන් වලට කිසියම් හේතුවක් තිබිය යුතුයි. ඔබත් අප සමග එතුමන් වෙතට යන්නේ. දේවසත්සාද වහන්සේ පිළිබඳ ප්‍රාතිහාර්යයන් සිදු වූ ස්ථාන කීපයක් බැහැදකින්මට අපි දැන් පිටත් වෙමු. ලංචානෝ, බොල්සේනා, ඔර්වේතෝ, කාශියා සහ සේනා ඉන් කිහිපයකි. දිව්‍ය සත්ප්‍රසාද භෝජනය ගැන පොතපත ලිව්වේ බොබ් සහ පෙනීලෝඩ් යන දෙදෙනායි. විශ්වාස කරන අයට තේරුම් කර දීම අවශ්‍ය නැත. විශ්වාස නොකරන අයට තේරුම් කිරීම පහසු නැත. මං හිතන්නේ නැහැ ඒ දෙන්න කරන දේවල් අපි හැමෝටම කරන්න පුළුවන් කියලා. අපි දිව්‍ය සත්ප්‍රසාද නිධානයේ ආශිර්වාදය ලබා ගත යුතුයි. මොකද අපි උන්වහන්සේට ආදරේ. අප ළඟ තිබිය යුතුයි. අන්නයව තේරුම් ගැනීමේ හැකියාව. ප්‍රේමය දුප්පතුන් හට දිය යුතුයි. අද අපේ කැඳවීම දෙගුණයක් වෙලා. මම හිතනවා ඒක සත්‍යයක්. දිව්‍ය සත්ප්‍රසාදයේ තුලින් ජේසුගේ ආදරය අපි අත්දකිනවා. සභාව නියෝජනය කරන අන් අයගේ සාක්ෂි දැරීමද මේ අතර තිබෙනවා. එහෙත් ඒවා එකිනෙකට වෙනස්. තෙරේසා මෞතුමිය මෙන් ඒ දෑ ශාන්ත නිහඬ ස්වරූපයක් ගන්නේ නම් නැහැ. මේ ඉතාලියේ ලංචානෝ සිද්ධාස්ථානයේ තුල සිදු ප්‍රාතිහාර්යයක්. ශුද්ධ වූ සභා ඉතිහාසයේ තුල දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ පිළිබඳ සිදු පළමුවෙනි ප්‍රාතිහාර්යයයි මේ. මෙය ක්‍රිස්තු වර්ෂ 700 දී ලංචානෝ දෙව් මැදුරක සිදු අරුම පුදුම දෙයක්. දිව්‍ය පූපය තුල ක්‍රිස්තුස් වහන්සේ ගැන විශ්වාසයෙන් පසු නොවුන් සිරියානු ජාතික පූජකවරයෙකු සිටියා. දිනක් ඔහු තම දේවස්ථානයේ දිව්‍ය පූජා යාගයේ සිදු කරමින් සිටියේදී සදහැවත් ජනතාව ඉදිරියේ දිව්‍ය පූපය දිව්‍ය රහස් කර එය ඉහළට ඔසවද්දී දිව්‍ය පූපය ස්වාමීන් වහන්සේගේ මාංශය බවට පත්වනු ඔහු දුටුවා. එලෙසම මිදි විෂද ශ්‍රී රුධිරය බවට හැරුණා. දින කිහිපයකින් හැම පැත්තකින්ම ඉතාලි ජනයා ලංචානෝ දෙව්මැදුරට එන්න පටන් ගත්තා. ඒ හැම දිනකටම අවබෝධ වුණා ස්වාමින් වහන්සේ දිව්‍ය පූපය තුල වැඩ සිටින බව. මෙතන නොඅනුමානව ප්‍රාතිහාර්යයක් සිදුව ඇති බව ඔවුන් තේරුම් ගත්තා. මෙම ප්‍රාතිහාර්ය ජනක සිදුවීම තුලින් සිදු පෙරළිය කුමක්ද? සැකයෙන් කුතුහලයෙන් පසු පූජකතුමාගේ විශ්වාසය ප්‍රාණවත් වුණා. එමගින් සිදු වූයේ ස්වාමීන් වහන්සේගේ වචනය ඉෂ්ට වීමයි.
ඉදිරියට තමන් කළ යුතු දේ ගැන සැලැස්මක් නිර්මාණය වුණා. ඇයි අද මේ විද්‍යාවට සනාථ කිරීමට ඉඩ හරින්නේ? මේ කතෝලික සභාව තුල අවුරුදු 2000ක විශ්වාසය තිබිලා. ඉතින් මෙම මාංශය පරීක්ෂා කළා. විද්‍යාවට සොයා ගැනීමට හැකි වුණා මේ ඇත්තෙන්ම මනුෂ්‍ය මාංශ බව. ඉතින් මෙම මාංශ සහ රුධිරය වර්ග කරනු ලැබුවේ ඒ සහ B යනුවෙනුයි. ඔබ ඔබේම සිරුරේ කිසියම් තැනක් කැපුවොත් එතනින් ගලන රුධිරය විනාඩි 15කින් ඝන බවට පත් වෙනවා. එවලෙම ලේවල ඇති රසායනික ස්වභාවයක් පාවී යනවා. අපි අහලා තියෙනවා අපේ ලේ ගබඩා කර තිබෙනවා රෝහල් වල. ඔව් අපි දන්නවා ඒ විශේෂ ප්ලාස්ටික් ඇසුරුම් වල තමයි ඒ ගබඩා කර ඇත්තේ. එමෙන්ම ශීතකරණයේ පැයක් ඇතුළතම රුධිරය ගබඩා නොකළොත් දියරයක් වශයෙන් කිසි විටකත් පවතින්නේ නැහැ. පරීක්ෂණ හෙළි කළේ මෙම රුධිරයේ ගුණාත්මක බව නොවෙනස් බවයි. ඒ වගේම මෙම රුධිරයේ ප්‍රෝටීන සහ නොයෙකුත් රසායනික සංඝටක වසර 1300කට ඉහත රුධිරයෙන් මෙන් බව සනාථ වී තිබෙනවා. ඒ වගේම ඔවුන් පරීක්ෂා කළා එම හෘද මාංශයේ කොටස. ඔවුන් පැවසුවා එය සජීවී හදක කොටසක් බව. තවදුරටත් සමහරු ප්‍රකාශ කරනවා සමහර පූජා ප්‍රසාදින්ලා විශ්වාස කරනවද ශ්‍රී පූපය තුල ස්වාමින් වහන්සේ සිටින බව. ඔබ විශ්වාස කරනවද ජේසුස් වහන්සේ වැඩ සිටින බව? ඉතින් ඔබ කවදද අවසන් වරට දිවසප්‍රසාද වහන්සේ ලබා ගන්නට පැමිණියේ? ඔබ පූජාවට යනවද? ඔබ විශ්වාස කරනවද? ශ්‍රී පූපය ලබන වෙලාවේ ඔබ හදවත ඇවිලෙනවද? ස්වාමින් වහන්සේ ඔසවනවා දැනෙනවද? උන්වහන්සේ අප වෙනුවෙන් පූජා කළ දේව ප්‍රේමය, ශ්‍රී හෘදය, ශ්‍රීලේ, අමිලයි ඔබ උදෙසා. දැන් ඔබ දකින සියනා නගරය අදටත් 18 වෙනි ශතවර්ෂයේ පැවති සියනාව ඒ වගේමයි. කැතරින් බලගතු නමක් වුණා ඒ කාලේ. ඉන්පසු ශාන්ත බර්නදින් එතනට පැමිණියා. ඉතින් පාලුකරයක් බඳු නිහඬ සියනාව උන්වහන්සේ යම් කිසි පණිවිඩයකට මේ සියනාව තෝරාගත් බවයි අප දකින්නේ. වර්ෂ 1730 දී සියනාවේ වැසියන්ට දෙව්මව් ආත්ම ශරීර පිටින් පරලොවට වැඩිමේ මංගල්‍ය පවා කැතරින් සහ බර්නදින් යන සාන්තුවර මංගල්‍ය වලට වඩා වැදගත් උනේ නැහැ. මේ මංගල්‍ය සමයේ සැදැහැවතුන්ගෙන් නගරය පිරී ඉතිරී යනවා. එම බලාපොරොත්තුව ඇතුව දිවසප්‍රසාද 351ක් තැන්පත් කළා. ඉන්පසු එම මංජුසාව යාබද පීටි ආසන දේමැදුරට ගෙන ගියා. ඉතින් මොකද වුනේ? එම පූප සොරා ගන්නු ලැබුව දේවස්ථානය තුලදී. එම පූප දිව්‍ය අභිරහස් කරපු පූපයි. දවස් 3කට පසු දෙව් මැදුර අසල කසල ගොඩක තිබී මෙම පූප සියල්ල සොයාගත හැකි වුණා. ඒවා දුර්වර්ණ වී තිබුණා. තවද එම පූප යාබද පිහිටි ශාන්ත ෆ්‍රැන්සිස් දේවස්ථානයට ගෙන ගොස් පවිත්‍ර කරනු ලැබුවා. නමුත් මෙම පූප සදහැවතුන්ගේ දිව මත තැබීමට මැලි වූ පූජා ප්‍රසාදීතුමා ඒ තැන්පත් කර දින කිහිපයක් තිබෙන්නට හැරියා. ඔවුන්ගේ ඇසේ කලේ පූප නොදිරා විනාශ නොවී තිබුණත් යේසුස් සමිදානෝ දිව්‍ය සත්ප්‍රසාදයේ තුල නියත වශයෙන් වැඩවසන බව ඔප්පු කිරීමට අවස්ථාවක් උදාවන නිසායි. වසර 257ක් ගෙවී ඇතත් ඒට කිසිදු හානියක් සිදු වී නැහැ. ශුද්ධ වූ සභාව මේ ප්‍රාතිහාර්යයක් බවට ප්‍රකාශ කළා. මේ ප්‍රාතිහාර්යයක් බව ප්‍රකාශ කිරීමට සභාව බොහෝ කලක් ගත්තා. ඉතින් මෙම ප්‍රාතිහාර්ය සනාථ කිරීමෙන් පසු ඒ ගැන පුරසාරම් දෙදීමට වඩා සභා මාතාව උනන්දු වූයේ එමගින් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට නියම ගෞරවය සහ වන්දනාව ලබා දීමටයි.
ජේසුස් වහන්සේ අප වෙත දක්වන්නේ අසීමිත ප්‍රේමයක්. උන්වහන්සේ අවුරුදු 258ක් තිස්සේ මෙම් ප්‍රාතිහාර්ය සිදු කළා. ඒ ඔබ වෙනුවෙන් මේ මොහොත දක්වාම. ඒක හරි පුදුමාකාර දෙයක්. එහෙම නේද? ඔව්, අපි තව දෙයක් ගැන දැනගනිමු. මක් නිසාද ජේසුස් වහන්සේ අප වෙත පැමිණෙන්නේ? හැම දිව්‍ය පූජාවක් තුළම එකම විදියකටයි. නමුත් මෙම ප්‍රාතිහාර්ය තුළින් උන්වහන්සේ අප වෙත හැමදාමත් ජීවමානව වැඩම කරනවා. ඒ පැමිණීම අපට ඉතාමත් වැදගත් ශ්‍රේෂ්ඨ අවස්ථාවක්. අප දිව්‍ය භෝජනය ලබා ගැනීම සඳහා සූදානම් වන අවස්ථාවේදී අපේ හදවත භක්තියෙන් හා ප්‍රේමයෙන් ඇවිලී යා යුතුයි. උන්වහන්සේව අපි භක්තියෙන් ලබා ගනිමු. අපි දිවසප්‍රසාදී ජනතාවක්ද? අපි උත්තානයේ අද්දුටු මිනිසුන්ද? ඔබ පූජාවට ආවම ඔබට හැඟෙනවද? ස්වාමින් වහන්සේව රැගෙන යාමට පැමිණ ඇති බවක් ඔබට ඔබේ හදවතට දැනෙනවද? සෑම දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්යයක් තුළින් අපට විශේෂ උපදේශක් දෙනවා. ප්‍රධාන පාඩම වන්නේ අපේ දේවස්ථාන තුළ ප්‍රාතිහාර්යමය සිදුවීමක් ඇති බවයි. ඒ යේසුස් වහන්සේ ජීවමාන නිසා. අප වෙත තිබූ ප්‍රධාන ගැටලුව වුණේ නම් දිව්‍ය පූපය එහි තිබූ මුල් හැඩයට ප්‍රමාණෙන් නැවත ඉදිරිපත් කිරීමේ නොහැකියාවයි. එදා ස්වාමින් වහන්සේ රාත්‍රී භෝජනයේදී අපට දුන් පූපවලට සමාන නැහැ. අලුත් පූපත් එයට එකතු වෙනවා. දැන් මම ඔබට පෙන්වන්න යන්නේ පූප අඩංගු භාජනය හෙවත් සිබෝරියම පහසුවෙන් විවෘත කිරීමට නොහැකියාවක් ඇති බවයි. ඔබට බලා ගන්නට පුළුවන් සත්‍ය වශයෙන්ම මේ සිබෝරියම විවෘත කළාට පසුව දිව්‍ය පූප බහළු මංජුසාව විවර කරන හැම අවස්ථාවකදීම රදකුරුතුමන් විසින් මුද්‍රා තබන ලද එම උඩුපියනයි ඔබ මේ දකින්නේ. මෙම කරඬුව නිම කර ඇති අන්දම අපි සෝදිසි කර බලමු. මේ බලන්න ඔබට හොඳට මේ පේනවා ඇති. මේට වාතය ඇතුල් විය නොහැකි අන්දමට තද කර නැහැ. තෙතමනය, උෂ්ණත්වය, ආම්ලිකතාවය, කාන්දු වීමේ අපහසුතාවයක් කොහෙත්ම නැහැ. මේ හැම දෙයක්ම කරඬුව තුල තැම්පත් කොට ඇති පූපවලට බලපාන්නට පුළුවන්. දැන් ඔබේ විශ්වාසය මේ සිදුවී ඇති ප්‍රාතිහාර්ය තුලින් සනාථ වෙනවා. දැනට ශතවර්ෂ 2කමාරක් ගත වී ඇතත් මෙම පූපවලට කිසිදු බාධකයක් හෝ වෙනසක් සිදු වී නැහැ. එසේනම් මෙම දිව්‍යමය පූප ජීවමාන බවට තවත් සාක්ෂි කුමටද? ජන්නිනේ පියතුමා මෙම ප්‍රාතිහාර්ය පිළිබඳව විශ්වසනීය සාක්ෂිකරුවෙක්. දිවසප්සද වහන්සේ පිළිබඳ ඔහු තුළ ඇත්තේ බලවත් හැඟීමක්. අපි මීළඟට 1263 දී දිවසප්සද පූපය පිළිබඳව තමන් තුළ ඇති අවිශ්වාසයත් සැකයක් නිසා බලවත් ලැජ්ජාවකට පත් වූ පීටර් පාක් නැමැති පූජා ප්‍රසාදිතුමාගේ කතාවට ඇහුම්කම් දෙමු. දින පීටර් පාක් පියතුමා තමන්ගේම නාම සාන්තුවරයාට කැප කළ රෝමේ ශාන්ත පීතර බැසිලිකාවට යෑමට පිටත් වුණා. ගමන යන අතර එතුමා බොල්සේනා නුවර නතර වුණේ ගමන් වෙහෙස නිසායි. ඔහු එහිදී ශාන්ත ක්‍රිස්ටිනා දෙව්මැදුරේ දිව්‍ය පූජාව ඔප්පු කිරීමට අවසර ලබා ගත්තා. පීටර් පියතුමා ප්‍රාතිහාර්යයක් බලාපොරොත්තුෙන් යාඥා කරන්න පටන් ගත්තා. දිව්‍ය යාගයට පෙර ඔහු එසේ කළේ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වෙත ඔහු තුළ ඇති විශ්වාසය ශක්තිමත් කරන ලෙසයි. දිව්‍ය සත්ප්‍රසාදයේ තුල සැබවින්ම යේසුස් වහන්සේ වැඩ සිටින බව තමාට පෙන්වන්න යන්න එතුමා කළ අයදීම වුණේ. ඇත්තම එදා පුදුම දෙයක් සිදු වුණා. පියතුමා පූපයගෙන දිව්‍ය රහස් කොටය ඉහළට ඔසවද්දී පූපය දෙකට පැලී ලේ ගලන්න ගත්තා. මේ අවස්ථාවේ අතිශයින්ම කලබලයටපත් පීටර් පාක් පියතුමා කෝප්‍රලයේ හෙවත් පූජනීය රෙදි කඩගෙන එයින් දිව්‍ය පූපය වසා දැමුවා. ඉන් කිසිම පළක් වූයේ නැහැ. පියතුමාගේ ඇඟිලි අතරින් රූරා ගලා වැටුණු රුධිර දහරා අල්තාරයේ බිම ගල්පඩි මතට පතිත වෙලයි නැවතුණි. විශේෂ ආවරණයකින් වසා දමන ලද ලේ තැවුණු ඒ ගල්පඩි අද මේ වනතුරු සුරක්ෂිතව තිබෙන බව කිව යුතුයි. දැන් ඔබ මේ චිත්‍රයේ දකින්නේ
පීටර්පාක් පියතුමාගේ දැස්වල කඳුළු පිරී ඇති සැටි. එතුමා හැඬුවේ ඇයි? ඔහු හැඬුවේ එක්තරා ප්‍රීතියකින්. එක් ආකාරයකට ඒ සතුටු කඳුළුයි ඔහුගේ දැසින් වැටුනේ. ජේසුස් වහන්සේ සමන් දුන්නා ඔහුගේ හඬට. පීටර්පාක් පියතුමා මෙම සිද්ධිය පිළිබඳ කරුණු හෙළිකිරීම සඳහා වතිකානයේ බලා පිටත්ව ගියා. ඒ වන විට ශුද්ධෝත්තම පියතුමා සිටියේ යටකී ප්‍රතිහාරයේ සිදු බොල් සේනාවට නුදුරින් පිහිටි ඔර්වියේතෝවලයි. පීටර් පියතුමා හමු වී විස්තර දැනාසාගත් ශුද්ධෝත්තම පියතුමා රදගුරුතුමකු පිටත් කරා බොල් සේනාවලට අර රුධිරය තැවරුණු කෝප්‍රලය රැගෙන ඔහු වෙත ගෙන ඒමට. නමුත් ශුද්ධෝත්තම පියතුමා බලා සිටියේ නැහැ රදගුරුතුමා පැමිණෙනතුරු. ඔහු හමු වීම සඳහා පෙරමඟට ගියා. අතරමඟදී හමු ශුද්ධෝත්තම පියතුමාට රදගුරුතුමා රැගෙන කෝප්‍රලය පෙන්වුවා. එහිට පැහැදිලිව තිබූ ලේ පැල්ලම් දුටු ශුද්ධෝත්තම පියතුමා අතිශයින් පුදුමයටපත් වුණා. එතුමා සැනකින් පූජනීය රෙදිකඩ ඉදිරියේ දනින් වැටුනේ ඉමහත් භක්තියකින්. ඉන්පසු මුළු ලොවටම මෙම පුදුමය ගැන ප්‍රකාශ කළා. ඉන් අනතුරුව ශුද්ධෝත්තම පිය නිවසේ සඳුළු තලයට ගොඩ වැදුණු ශුද්ධෝත්තම පියතුමා පහත සිටි ජනතාවට ලේ තැවරුණු කෝප්‍රලය විදහා දැක්වුවා. එවෙලේ පාප්තුමා කියා සිටියේ අප ස්වාමින් වහන්සේ බෙනින්ජන්ස් නැමැති අදෘෂ්ටි මතවාදයට එරෙහිව කදිම සාක්ෂියක් ලබා දී ඇති බවයි. පාප්තුමා මොකද කළේ? ඊළඟ වසර පුරාම නොයෙක් ලිපි ලේඛන වැනි දේ සකස් කිරීම. අවසාන ප්‍රතිඵලය වුණේ කෝපස් ක්‍රිස්ටි හෙවත් දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යයයි. මේ අවසානයේ නොවේ. දැන් ඔබ ඔය චිත්‍රයේ දෙස සාවධානව බැලුවොත් ඔබට පෙනෙනවා ඇති හතරවන උර්බානු පාප්තුමා සමග කළු පැහැති ඇඳුමකින් සැරසී සිටින අය. ඔහු තමයි තෝමස් ඇක්වයිනාස් මුනිතුමා. එතුමා සභාවට උදාර සේවයක් ඉටු කළ දේව ධර්මාචාර්යවරයෙක්. ඒ කාලේ හිටපු. ඉතින් පාප්තුමා ඇක්වයිනාස්තුමාට පැවසුවා ගීතිකාවක් නිර්මාණය කරන්න සත්ප්‍රසාද මංගල්‍ය සඳහා. ඇක්වයිනාස්තුමා ඒ වෙනුවෙන් නිර්මාණය කළ කාන්තුම් එර්ගෝ සහ ඔර්සෙල්ලුතාරිස් යන ගීත. ඔර්වියේතෝ හීතා අලංකාර සුවිසල් දේව මන්දිරයක් ඉදි කළා. මෙම ප්‍රාතිහාර්ය වෙනුවෙන් බොල් සේනාවේදී සිදු වුණු. අද එම කෝප්‍රලයේ හැඩරුවට රුධිර පැල්ලම් සහිතව නිමා කළ අනුරුවක් තමයි දැන් ඔබ ඔය දකින්නේ. සැබෑ කෝප්‍රලයේ තැන්පත් කොට ඇති ඊට පිටුපසින් විශේෂ අවස්ථාවලදී මහජනයා සඳහා එය ප්‍රදර්ශනය කරනු ලබනවා. ඉතින් මෙම සුවිශේෂී ප්‍රාතිහාර්ය 13 වන සතවර්ෂයේදී සිදු වූ අතර එම සතවර්ෂයේදීම ස්වාමින් වහන්සේ දර්ශනය වුණා සන්ත ෆ්‍රැන්සිස් තුමාට. උන්වහන්සේ පැවසුවා මා වෙනුවෙන් දේවස්ථානයක් ඉදි කරන ලෙසට. ඒ වගේම තවත් බොහෝ දෑ පැවසුවා. ඉතින් එම සතවර්ෂයේදීම තවත් බොහෝ ප්‍රාතිහාර්ය සිදු වුණා. ඒ මන්ද දිවසප්‍රසාද වහන්සේ ස්ථාපිත කළ නිසා මෙය පැවරුණේ තෝමස් ඇක්වයිනස් තුමාට. අද විශ්වවිද්‍යාලවල සිදුවන්නේ කුමක්ද? ඔවුන් සැක කරන්නේ නැද්ද ජීවමාන ස්වාමින් වහන්සේ ගැන? අපි ඔබෙන් අසනවා ඒ ගැන. කාශියාව ඉතාලියේ තවත් සුන්දර නගරයක්. මේ එමනුවර අලංකාර කළ මනරම් දෙව් මැදුරයි. සිබෝන් නවාඩි පූජා ප්‍රසාදිවරයෙකු හැටියට එදා මුළු පළාතෙම ප්‍රසිද්ධව සිටි කෙනෙක්. ඔහු මෙම දේවස්ථානයට නිතර ආගිය පියතුමෙක්. ඔව්, සිබෝන් නවාඩි පියතුමා ගුණ යහපත් අගුස්තීනු නිකායට අයත් පියතුමෙක්. ඔහු සේවය කළේ සේනාවේ. හුඟක් පියතුමාලා මෙම පියතුමා ළඟට පැමිණියේ පාපෝච්චාරණය කර ගැනීමටයි. ඔහු පැමිණුණා මොන්ටාන් වලට. ඔහු දුර්ලභ සිදුවීමක් ගැන පැහැදිලි කළා. මෙම පියතුමා පැවසුවේ දිව්‍ය සප්‍රසාදයේ විශ්වාසය ගැන. එහෙත් මෙම පියතුමා මුලින් පිළිගත්තේ නැහැ. ඔහු තුල ඒ ගැන කිසිම විශ්වාසයක් හැඟීමක් තිබුණේ නැහැ. ඇතැම් විට අප ආදරය කරන අය ගැනද ඒ තරම් කිසිම සැලකිල්ලක් දක්වන්නේත් නැහැ. ඒ වගේම විශ්වාසය ගැන මෙම පියතුමාගේ කිසිම හැඟීමක් තිබුණේ නැහැ. ඒ වගේම මෙතුමා ඇල්මරුණු ස්වභාවිකිනුයි හිටියේ දිව්‍ය සප්‍රසාදය ගැන. ඒ කාල සීමාව තුල
ඔහු තම මීසම් සභාවෙන්ද ඈත් වෙමිනුයි සිටියේ. ටිකෙන් ටික දිනක් එම මීසම තුල එක්තරා ගොවියෙක් ලෙඩ වී මරණාසන්නව සිටියා. ඉතින් ඔවුන් පියතුමාට කෙනෙකු අත පණිවිඩයක් යවුවා. කතාව ඉතුරු ටික බොබ්ගෙන් අහගනිමු. ඔව්, මේ පියතුමා රැගෙන ගියා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ. ඒ රැගෙන යන්නේ සාමාන්‍යයෙන් කුඩා මංජුසාවක කරේලාගෙන. ඊට සුරක්ෂිතව. නමුත් ඔහු මේ රැගෙන ගියේ තම යාඥා පොත ඇතුලේ දමාගෙන. මේ දිව්‍ය රහස් කරපු පූපය රෝගියා සිටි තැනට පැමිණි පියතුමා පොත විවර කළා සත්ප්‍රසාදය ලබා දීමට. ඔහුට වැටහුණා එය අතුරුදහන් වී ඇති බව. එම ස්ථානයේ ඔහු දුටුවා එම පිටු දෙක ලේ වලින් පෙඟී තිබූ බව. ඔහු පුදුම වුණා. පියතුමාට කාරණේ අවබෝධ වුණේ එවිටයි. ඔහු පිටු දෙක ප්‍රවේශමට අරගත්තා. අද එම එක් පිටුවක් අගුස්තීනු තාපසාරාමයේ තිබෙනවා. අනික් පිටුව තමයි ඔබ මේ දකින්නේ. අද එය මෙම දේවස්ථානයේ තැන්පත් කර තිබෙනවා. මෙම කරඬුව තුළට ඇතුළත් කොට තිබෙන දෙවෙනි පිටුවෙහි අප ස්වාමීන් වහන්සේගේ ශ්‍රී මුහුණේ ඡායාවක් ඔබට යාන්තමට දකින්න පුළුවන්. බලන්න, උන්වහන්සේගේ ඇස්, මුඛය, නාසය, යටි රැවුල පැහැදිලිව පේනවා. ඇත්තෙන්ම මෙය එක් ප්‍රාතිහාර්යයක් තුලින් මතු වූ තවත් ප්‍රාතිහාර්යයක්. ඇයි මෙවන් පුදුමයක්? ඇයි රුධිරයේ ගැලීමක් මේ වගේ? ඇයි ස්වාමින් වහන්සේ කුරුසියේ රුධිරයේ වැගිරුවේ ඔබ මම අපි හැම දෙනා වෙනුවෙන්? එම ශ්‍රීලේ වලින් හැමදාම අපි පවිත්‍ර වෙනවා. අප පව්කාරයෝ නිසා. උන්වහන්සේ මාර්ගරීටා තුමියට මෙවැනි දෙයක් පැවසුවා ඇලකොක්කි. මාගේ සතුරන් මාගේ හිස මත කටුවටුන්නක් තැබුවා. නමුත් මාගේ මිතුරන් එය හදවතට තැබුවා. තිබෝන් පියතුමා තම සංඝයට පිටුපෑවා. ඉන්පසු තම පූජකවරයට පිටුපෑවා. අනතුරු ඔහු දිව්‍ය සත්ප්‍රසාදයට පිටුපෑවා. ඒත් අවසානයේට සිදු වූයේ කුමක්ද? ඔහු පිළිගත්තා දිව්‍ය සත්ප්‍රසාදයේ තුල ස්වාමීන් වහන්සේ ජීවමානව වැඩ සිටින බව. දැන් ඊළඟට අපි මෙම සිද්ධාස්ථානයේ බාර දෘෂ්ටිනෝ පියතුමාගේ සාක්ෂි දැරීමට සවන් දෙමු. මම ළමා කාලේ සිට යාඥා කරනවා. සමහර අවස්ථාවල දෙව්මැදුරේ පැය ගණන් ගත කරනවා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ළඟ. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ අපිට කතා කරනවා. ඇත්තටම මම ඒ විශ්වාස කරනවා මේ දේ ගැන. ඇත්තටම මම විශ්වාස කරන උන්වහන්සේ ජීවමාන බව. එක් අතකට අපට අවශ්‍යයි මේ වගේ ප්‍රාතිහාර්යයන්. විශ්වාස නැති අයට. අද උදේ කෙනෙක් මාව හමුවන්. ඔව් උදේ පූජාවට ගිහින් නැහැ. ඉතින් මම ඔහුට කිව්වා යන්න පහළට බලන්නේ ප්‍රාතිහාර්ය දෙස කියා. ඉතින් මොකද උනේ? ඔහු පැමිණියා අඬාගෙන. ඉතින් අපට අවශ්‍යයි මෙවැනි ප්‍රාතිහාර්යයන්. හැමෝම දන්න දෙයක් මේක. මේ සත්‍යයක්. යම් කිසි කෙනෙකු මාගේ මාංශය අනුභව කරන්නේද, මාගේ රුධිරය පානය කරන්නේද, ඔහු තුල සදාතන ජීවනය ඇත්තේය. අන්තිම දවසේදී මම ඔහු නැගිටවන්නෙමි. මාගේ මාංශය සැබෑ වූ ආහාරයයි. මාගේ රුධිරය සැබෑ වූ පානයයි. මා තුල සිටමින් මාගේ මාංශය අනුභව කරන්නා වූද, මාගේ රුධිරය පානය කරන්නා වූද කොයියම් කෙනෙකු තුලවද මම සිටින්නේ. මෙම සක්‍රමේන්තුවේ සත්‍යභාවය හා විශ්වාසය ගැන ස්වාමින් වහන්සේ සලකුණක් දී තිබෙනවා. ඒ දිව්‍යාභිරහස් කරන ලද මාංශගත වූ උන්වහන්සේගේම ශ්‍රී හෘදයයි. සභාවේ හදවත වනුයේද මේ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේම තමයි. ඒක ඇත්තක්. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ නොමැතිව සුද්ධ සභාවට පැවැත්මක් නැහැ. අපේ අගරදු ගුරුතුමාද ඉතිහාසය ගැන කතා කළා. ඒ අතර දෙවෙනි ජෝම් පාවුල් සුද්ධෝත්තම පියානන්ද පැවසුවේ මේ කාරණාව ගැනමයි. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ තුල වැඩ සිටින්නේ මේ ජීවමාන සමිදානෝමයි. මේ සත්‍යයක්.
දිව්‍ය පූජා යාගයේ හැම අවස්ථාවක්ම අපට අලුත් අත්දැකීමක්. ඒ වගේම එය සිදුවන හැම මොහොතක්ම මනුෂ්‍යයාගේ ගති ස්වභාවය සහ ධාරිතාවයේ අභිභවා යන අලුත් අත්දැකීමක් බවට පත් වෙනවා. පූජක දිව්‍ය තුල මා වසර ගණනාවක් සේවය කර ඇතත් එය මට මහත් අභිරහසක් වී තිබෙනවා. මා විශ්වාස කරනවා දිව්‍ය සප්‍රසාදය තුල ක්‍රිස්තුස් වහන්සේ සැබවින්ම වැඩ සිටින බව. ජනප්‍රවාදයේ එන අපූර්ව කතාවක් මේක. තෝමස් අක්වයිනස් තුමාට දිනක් මේ වදන් ඇසුණා. දිව්‍ය සප්‍රසාද යාගය ඔප්පු කිරීමෙන් පසුව මාගේ සක්‍රමෙන්තුව පිළිබඳව ඔබ ලියූ දේ අගෙයි. ඔබට ඕන මොනවද? පිළිතුරු වුණේ ඔබ වහන්සේ මිස අන් කිසිවකට ආසා නොකරන බවයි. නවවන බොනිෆස්, සිව්වන සික්ටස්, පස්වන පියුස්, 13වන ඉනෂන්ස්, 12වන ක්ලේමන්ට්, 7වන පියුස් වන ශුද්ධෝත්තම පියවරු සාමූහිකව හා එකමුතුව දිව්‍ය සප්‍රසාද වහන්සේ වන්දනා කිරීම සඳහා අවස්ථාව උදා කර දී තිබුණා. මේ ඔබ දකින්නේ ඒ ප්‍රාතිහාර්යයේ සාක්ෂි. අද බොහෝ දෙනෙක් අහනවා අපෙන් ඇයි මෙවැනි පොතක් ලියුවේ කියලා. ඊට පිළිතුරු කීපයක්ම තියෙනවා. මම හිතුවේ මම ගැන. මම කලකට ඉහත කතෝලික සභාව අතහැරියා. ඒ වගේම ජේසුතුමාවත්. ඒ වගේම අපේ පුතත් අපට අහිමි වුණා. දෙවියන් වහන්සේ මා අත්හැරියයි කියා මම හදවතින් විමසුවා. ඒත් ස්වාමින් වහන්සේ මා එනතුරු බලා සිටින බව මම දැනගත්තේ පසුවයි. උන්වහන්සේ මාව සුවපත් කළා. මට ආශිර්වාද ලැබුණා. ඉන්පසු මම ලොව පුරා පැතිරුවා දිව්‍ය සප්‍රසාදේ මහිමය. ජේසුස් වහන්සේ අප සමගයි. උන්වහන්සේ අප සුව කරනවා. මා සුව කළා වගේ. මන් දන්නවා ඒක. ඉතින් දිව්‍ය සප්‍රසාද පූපේ සැබෑ වටිනාකම ඔබ හා බෙදා ගැනීමටයි මගේ එකම අරමුණ. ලංජනුවර ප්‍රාතිහාරය විතරක් නෙමෙයි. දිව්‍ය සප්‍රසාද ප්‍රාතිහාර මේ ලෝක පුර අපට දැක ගන්නට පුළුවන්. ඒ පිළිබඳව ඔබ සොයා බලන්න. දිව්‍ය සප්‍රසාද ප්‍රාතිහාර පිළිබඳ ලියවුණු පොතක් තිබෙනවා. හැකිනම් මෙය සොයාගෙන කියවා බලන්න. මේ තුලින් අපිට පුළුවන් මේ දිව්‍ය සප්‍රසාද වහන්සේට කරන අප ගෞරවය තවදුරටත් වැඩි වර්ධනය කරගන්න. දිව්‍ය සප්‍රසාද වහන්සේ කියලා කියන්නේ අපේ ජීවිතයේ මුදුන් මල් කඩ වේ යුතුයි. අපේ ජීවිතයේ කේන්ද්‍ර ස්ථානයේ වේ යුතුයි. ඒ නිසාම සෑම දිනක හැකි වෙගස හැකි විට දේව පූජාවට සහභාගී වී දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගැනීමට අප යොමු වේ යුතුයි. ඉතින් ආදරණීය දුවේ පුතේ මේ පාඩම ඔබ සාවධානව අහුම්කන් දී සිටිනවා. ඔබට පුළුවන් මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. කතෝලික ජනවන්දනාවේ කේන්ද්‍ර ස්ථානයේ හතර ස්ථානයේ කියවන්නේ කුමටද? දේව ප්‍රසාද විධානයන්ගේ දේව ප්‍රසාද විධානයේ ලෙස පදුන්වන්නේ කුමක්ද? දිව්‍ය සප්‍රසාද යන කුමක්ද? ජේසුස් වහන්සේ දිව්‍ය සප්‍රසාද වහන්සේ ස්ථාපිත කළේ කවදාද? දිව්‍ය සප්‍රසාදයේ ලක්ෂණ 6ක් ලියන්න. දිව්‍ය පූජාව සඳහා නව විසුමේ සඳහන් නම් 4ක් ලියන්න. දිව්‍ය සප්‍රසාද වහන්සේ පිළිබඳ පූර්ව සලකුණු 5ක් ලියන්න. ප්‍රථම වරට කූපමහා මිදිවුස් දෙවියන් වහන්සේට ඔප්පු කළ පූජකයා කවුරුන්ද? සුභාරංචි කතුවරුන් 4 දෙනාම සඳහන් කරන ප්‍රාතිහාරය කුමක්ද? ලංජාන නුවර ප්‍රාතිහාරය විස්තර කරන්න. ජේසුස් වහන්සේගේ රුධිර ගණය ලෙස සඳහන් වන්නේ කුමක්ද? නිසි ලෙස දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගැනීමට ඔබ කළ යුතු කාර්යයන් 5ක් ලියන්න. නිසි ලෙස දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගැනීමට නම් අප කළ යුතු කාර්යයන් මොනවාද? ඒ සඳහා අපි ආධ්‍යාත්මික මෙන්ම ශාරීරික වශයෙන් සූදානම් විය යුතුයි. පාපොච්චාරණය කිරීම, නිසි වේලාවට දේව පූජාවට සහභාගී, පව් වලින් වැළකී සිටීම, දේව පූජාවේදී යාඥාවට සූදානම් වීම හා ඒවට වාක්‍ය යොමු වීම ආදී දේවල් වලින් අපිට දිව්‍ය සප්‍රසාද වහන්සේ නිසි ලෙස ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. ආදරණීය දුවේ පුතේ, දිව්‍ය සප්‍රසාද වහන්සේ ස්ථාපිත කර ඇති සෑම අවස්ථාවකදී දේවස්ථානයට ගොස් ඔබ යාඥාවේ නිරත. දිව්‍ය සප්‍රසාද වහන්සේ තුළ ජීවමාන ජේසුස් වහන්සේ අපට අත්දැකීමට පුළුවන්. ඉතින් ආදරණීය දුවේ පුතේ,
10 වන ශ්‍රේණියේ 12 වන පාඩම වන දිව්‍ය සප්‍රසාද වහන්සේ පිළිබඳ පාඩම අපි මෙතකින් නිමවට පත් කරනවා. නැවත හමු වෙමු අපි අලුත් පාඩමකින්. එතෙක් ඔබට ජේසු ක්‍රිස්තුයි